ගෞරවනීය හාමුදුරුවෝ වහන්සේලාගෙන් අපේ පියතුමාගෙන් ඒ වගේම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කිරීම සඳහා දායකත්ව සැපයූ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයෙන් සහභාගී වී සිටින ඔබ සියලු දෙනාගෙන් අවසරයි. දැන් නොවැම්බර් මාසයේ 10 වෙනිදා පැවැත්වෙන මැතිවරණය පිළිබඳව ඉන් පසුව ගොඩනැගෙන රට පිළිබඳව අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරා. පළමුව ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ මැතිවරණයකදී දේශපාලන ව්‍යාපාරය හා ජනතාව අතර ඇතිවෙන සම්මුතිය බැඳීම. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය තමයි ඉටු කිරීම පිළිබඳ වගකීමක් තිබෙනවා. එහි දේශපාලකයන්ට පාලකයන්ට ජනතාව ඒ වෙනුවෙන් ඡන්ද ප්‍රකාශ කරනවා. නමුත් අපේ රටේ සිදු වී තිබෙන දේ තමයි මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රතිපත්ති ප්‍රකාශන හුදු ලියවිල්ලක් වෙනවා. බලය ගන්න ආණ්ඩුව ඊට ප්‍රතිපක්ෂ කටයුතු කරනවා. ඒ නිසා මේ ප්‍රතිපත්ති ප්‍රකාශන පළමුව අපි රටේ ජනතාවට ප්‍රකාශ කරන්න කැමතියි. අපි නීතිය සම්පාදනය කරනවා. මැතිවරණයේදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය හා ජනතාව අතර නීතිමය බැඳීමක් වෙන ආකාරයෙන් සංශෝධනයක් ගෙනීම. මොකද ජනතාව සහ ඒ බලය ගන්නා පක්ෂය අතර තියෙන බැඳීම ඒක. ඒ බැඳීම යම් කෙනෙක් උල්ලංඝනය කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමේ බලය ඡන්දදායකයන්ට අපි ලබා දෙනවා. ඒක පළමු කරුණ. ඒක තමයි පළමුව. ඊළඟ මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන වෙලාව වෙනකොට අප ඉදිරියේ තිබෙන රට කුමක්ද? විශාල ණය උගුලක හිර වූ රටක්. ආනයන අපනයන වෙළඳපොලේ විශාල පරතරයක් නිර්මාණය වූ රටක්. සමාජයක් හැටියට විශාල අපරාධ වලින් ගහන වෙච්ච රාජ්‍යයක්. සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර සැකය, වෛරය, ක්‍රෝධය වර්ධනය වෙමින් තිබෙන රාජ්‍යයක්. නීතිය සහ විධානයේ ආධිපත්‍යය කඩා වැටුණු රාජ්‍යයක්. ඈත ගම්වල ජීවත් වෙන ග්‍රාමීය ජනතාවගේ ජීවිත, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, නිවාසය, සෞඛ්‍ය පහසුකම් ආදී මූලික උවමනාවන්වත් ඉටු කරන්න අසමත් වූ රාජ්‍යයක්. අප මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ මෙම රාජ්‍ය ගොඩනැගීමේ අරමුණින්. ඒ සඳහා අපි හිතන මූලික වශයෙන් සම්පූර්ණ කළ යුතු කරුණු තුනක් තිබෙනවා. එක, නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය. අප මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් දෙනවා. කිසිවෙක් නීතියට යටත් නොවන පුද්ගලයෙක් අපේ රටේ නොසිටිය යුතුයි. ඒ ජනාධිපතිවරයාටත් වළංගුයි. අපේ රටේ ගොඩනැගුණු පාලකයන් කවුද? අපේ රටේ ගොඩනැගුණු පාලකයන් සෑම විටම නීතියට උඩින් හිටපු පාලකයන්. ඒ නිසා මේ රට ගොඩනගන්න නම් බලවත්, දුප්පත්, ධනවත්, දුබල ભેදකින් තොරව හැම දිනාටම නීතිය ඉටු වෙන රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව, පරීක්ෂණ කිරීම සඳහා තිබෙන ආයතනය, නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණ පද්ධතිය යලි දැවැන්ත ප්‍රතිසංවිධාන ක්‍රියාවලියකට අපි යටත් කරනවා. ඊළඟ වංචාව, දූෂණය සහ නාස්තිය. අපේ රටේ දේශපාලනය කියලා කියන්නේ වරප්‍රසාදලත් පැලැන්තියක් බිහි කිරීම. ඔවුන් නීතියට වඩා උඩින් ඉන්නවා. ඔවුන් ධනවත් භාවයට පත් වෙනවා. දැන් අපි බැලුවොත් සියලු දර්ශක වලින් අපේ රට දුප්පත්. හැබැයි අපේ රටේ පාලකයා සියලු දර්ශක වලින් පොහොසත්. සියලු දර්ශක වලින් අපේ රට විශාල ණය උගුලක. හැබැයි රට පාලනය කරපු පාලකයා තමන්ගේ ගිණුම්, තමන්ගේ වත්කම් වලින් ඉහළයි. මොකද සිදුවී තිබේ? රටක් දුප්පත්,
පාලකයා පෝසත්. රටක් ණයයි. පාලකයාගේ ගිනුම් පිරিলা වත්කම් පිරিলা. දේශපාලනය ව්‍යාපාරය. අපි මේ ව්‍යාපාරයක් බවට පත් වී තිබෙන දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කිරීමේ සහතිකය මේ රටේ ජනතාවට දෙනවා. ඒ සඳහා ප්‍රතිසංස්කරණ ගණනාවක් අපි යෝජනා කරනවා. 1. අවුරුදු 5ක් හිටියාට පසුව පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ට හිමි වෙන മന്ത്രി විශ්‍රාම වැටුප නතර කරනවා. 2. හිටපු ජනාධිපතිවරු නඩත්තු කිරීම සඳහා ජනාධිපතිවරු පමණක් නෙවෙයි ඔවුන්ගේ ආර්යයන් පවා මහජනයාගෙන් නඩත්තු කිරීම නතර කරනවා. ඒ වගේම කැබිනට් මණ්ඩලය 30කට සීමා කරනවා. ඇමතිවරු 30යි, නියෝජ්‍ය ඇමතිවරු 30යි. රාජ්‍ය අමාත්‍ය ධූර, කැබිනට් නොවන අමාත්‍ය ධූර වැනි කිසිදු වර්ගයේ අමාත්‍ය ධූරයක් යලි ඇති කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ වගේම අපේ රට ඔරොත්තු නොදෙන වාහන බලපත්‍ර මේනියාවක් අපේ රටේ ගොඩනැගී තිබෙනවා. ඒ අපි කප්පාදු කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ. මේක ආදායම් මාර්ගය. වාහන බලපත්‍රය ගන්නවා කෝටි 2ට 2.5ට විකුණනවා. ඒ පළාත් සභා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද පළාත් සභා මන්ත්‍රීවරුන්ටද ප්‍රාදේශ සභා සභාපතිවරුන්ට දීම සඳහා යෝජනා ඇවිත් තිබෙනවා. මෙය මුළුමනින්ම අපි නතර කරනවා. ඇයි? දේශපාලන කියන්නේ ව්‍යාපාරයක්, බිස්නස් එකක් නෙවෙයි. ඒ වගේම ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සමහර දිනවල කෝටි 7කට වඩා වැඩි. අප ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 90%කින් කප්පාදු කරන බවට සහතිකයක් දෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා වෙනුවෙන් රට පුරා ගොඩනගා තිබෙන මාලිගා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ සියල්ල ඒ මාලිගා පිහිටා තිබෙන ස්ථානයට උචිත වන පරිදි සමහර විට සංචාරක හෝටල්, සමහර විට සංස්කෘතික මධ්‍යස්ථාන, සමහර විට පුස්තකාල බවට පරිවර්තනය කරනවා. ඇයි? අපේ රටේ නව දේශපාලන සංස්කෘතියක් අපිට අවශ්‍යයි. ඒ දේශපාලන සංස්කෘතිය ඇති කිරීමේ මුලපිරීම අපි ආරම්භ කරන බවට සහතිකයක් දෙනවා. ඒ වගේම මහජනගේ දීපල හොරකම් කරලා රැස් කරගෙන තිබෙන ධනය, ඒක මේ රටේ මහජනයට අයිති ධනය. ඔබගේ ගමේ පාසලේ ගොඩනැගිල්ල හදන්න තිබෙන ධනය, ඔබගේ ගමේ පාර හදන්න තිබෙන ධනය, ඔබගේ රෝහලේ ගොඩනැගිල්ලක් හදන්න තිබෙන ධනය, ඔබගේ දරුවන්ට රැකියාවක් උත්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලාවක් හදන්න තිබුණු ධනය ඉතාමත් පරපුටු 14ක් විසින් එක් රැස් කරගෙන තිබෙනවා. අපි ඔබට කියනවා මහජනගේ දීපල හොරකම් කරලා එක් රැස් කර ගන්න ලද සියලු ධනය යලි පවරා ගන්නවා මහජනතාවට ප්‍රතිලාභ දෙන විදියට. ඇයි? මේ දේශපාලන පොරපිටිය පිරිසිදු කරන්නේ නැතුව මේ රට ගොඩනගන්න බෑ. 1. නීති විධාන ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී. 2. වංචා දූෂණ නාස්තියන්තර පාලනය. 3. ජාතික සමගිය සහ මහජන ආරක්ෂාව. අද අපේ රටේ මහජන ආරක්ෂාවට එල්ල වී තිබෙන තර්ජනය කවර හෝ ජන සමාජයක් ඇතුලේ ගොඩනැගෙන අන්තවාදයක් තව ජන සමාජයක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරාවීද? මුස්ලිම් ජන සමාජයේ තුල ගොඩනැගුණු අන්තවාදයක් කටුවාපිටිය පල්ලියේදී, අලුත් කඩේ පල්ලියේදී, මඩකලපුවේ පල්ලියේදී කතෝලික ජනතාව එල්ලකොට ප්‍රහාරයක් එල්ල වුණා. සිංහල ජනතාව ඇතුලේ ගොඩනැගුණු අන්තවාදී ව්‍යාපාරය අලුත්ගමදී, දර්ගනගරයේදී, දිගනදී, අකුරණදී මුස්ලිම් ජනතාව එල්ලකොට ප්‍රහාරයක් එල්ල වුණා. අපේ ආරක්ෂාවේ තර්ජනය තිබෙන්නේ කොතනද? එක් ජන කොට්ටාසයක් තුල ගොඩනැගෙන අන්තවාදී කණ්ඩායමක් තව ජන කොට්ටාසයකට ප්‍රහාරයක් එල්ල කරයිද? මේක විසඳන්න ජෙනරාල් අවශ්‍ය නැහැ. මත තබග. මේ මහජන ආරක්ෂාව විසඳීම ජෙනරාල්ලගේ කාර්යභාරයක් නෙවෙයි. මේ මහජන ආරක්ෂාව තහවුරු කිරීම දේශපාලන කාර්යභාරයක්. යන් කවරක්වත් නෙවෙයි.
කිසිදු ජන කොටසක් ඇතුලේ කිසිදු වර්ගයේ අන්තවාදයක් ගොඩනැගීමට අපි ඉඩ නොදෙන බවට සහතික කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් කවර වර්ගයේ හෝ අන්තවාදයක් මතවාදීම ලෙස හෝ ක්‍රියාකාරීත්වයෙන් අපේ රටේ බිහිවීමට ඉඩ නොදෙන බවට අපි ඔබට සහතිකයක් දෙනවා. ඒ වගේම ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා. අපි දන්නවා සෑම ජනතාවක්ම තමන්ගේ ජන සමාජයේ ගොඩනැගෙන අන්තවාදයට විරුද්ධයි. එහිදී මුස්ලිම් ජනතාවට තමන්ගේ සමාජය තුල ගොඩනැගෙන අන්තවාදයට එරෙහිව, දෙමළ ජනතාවට තමන්ගේ ජන සමාජය තුල ගොඩනැගෙන අන්තවාදයට එරෙහිව, සිංහල ජනතාවට තමන්ගේ සමාජය ඇතුලේ ගොඩනැගෙන අන්තවාදයට එරෙහිව විශාල ක්‍රියාකාරීත්වයක වමනාවක් තිබෙනවා. ඒ නිසා අපි මහජනයාගේ ආරක්ෂාව තහවුරු කරන්නේ දේශපාලනයෙන් සහ මහජනයාගේ සහභාගීත්වයෙන්. ජනරාල්ලාගෙන් නොවන බව අපි සහතික කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ කවර වර්ගයේ ආරක්ෂාවක්? මා වැඩිපුර මේක ගැන කියන්නේ මේ මැතිවරණ ප්‍රධාන සාකච්ඡාව මේක වෙලා තිබෙන නිසා. අපිට අවශ්‍ය වී තිබෙන්නේ පාර පුරාවටම මුරකාවල් තිබෙන, දකින තැන හමුදාව සන්නද්ධව පාරේ ස්ථානගත කොට තිබෙන, දකින තැන යුද රථ දුවන ආරක්ෂාවක් අපිට ඕන. එය අනාරක්ෂිත සංඥාව සහිත ආරක්ෂාවක්. අපි දන්නවා පසුගියද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානට ගියපු වෙලාවේදී ඔවුන් ඉතාමත් ආරක්ෂිත රථයක ඉතාමත් දියුණු යුද උපකරණ සහිත වාහන පෙරදරි කරගෙන මුළුමනින්ම පාර වහලා ක්‍රිකට් කණ්ඩායම අරගෙන ගියා පාකිස්තානු ක්‍රිකට් පිටියට. ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂිතයි, හැබැයි රට අනාරක්ෂිතයි. ඒකයි එකකින් පෙන්වන්නේ. එය අනාරක්ෂිතභාවයේ සංඥාවක්. අපේ රට අවශ්‍ය වී තිබෙන්නේ අනාරක්ෂිතභාවයේ සංඥාව සහිත ආරක්ෂාවක්ද? කිසිසේත්ම නැහැ. අපේ රට අවශ්‍ය වී තිබෙන්නේ හමුදාව කඳවුරු වලට යන, අවියායුධ ගබඩාවේ තිබෙන, ආමට රථ හමුදා කඳවුරේ ගාල් කොට තිබෙන ආරක්ෂාව පිළිබඳ සංඥාව සහිත ආරක්ෂාවක්. ගොඩාක් අය ගොඩනගන්න හදන්නේ අනාරක්ෂිතභාවයේ සංඥාව සහිත ආරක්ෂාවක්. අපි ගොඩනගන්නේ ආරක්ෂිතභාවයේ සංඥාව සහිත ආරක්ෂාවක්. ඒ වගේම ජාතික සමගිය අතිශය වැදගත්. අපේ රට සිංහල, දෙමළ, මුස්ලිම් කියලා ප්‍රධාන ජන කණ්ඩායම් තුනක් ජීවත් වෙනවා. ඔවුන්ට ප්‍රධාන භාෂාවන් දෙකක් තිබෙනවා. මේ සෑම පුරවැසියෙකුටම රාජ්‍යයත් එක්ක තමන්ගේ භාෂාවෙන් කටයුතු කරන්න තිබෙන අයිතිය. පොලිසියට ගිහිල්ලා තමන්ගේ භාෂාවෙන් පැමිණිල්ලක් දාන්න තිබෙන අයිතිය. රජයේ කාර්යාලයකට ලියුමක් කරපුවාම තමන්ගේ භාෂාවෙන් පිළිතුරක් ලැබීමේ අයිතිය අපි තහවුරු කළ යුතුයි. ඒ වගේම ආගම ඇදහිීමේ අයිතිය. අපේ රටේ ප්‍රධාන ආගම් හතරක් තිබෙනවා. ආගම කියන්නේ තමන්ගේ විශ්වාසය. අපිට කියන්න පුළුවන් උඹ මේ විශ්වාසය අත්හැරලා මේ විශ්වාසය වෙනදගනින් කියලා. අපිට කියන්න පුළුවන් ඔබගේ විශ්වාසය පහත්, අපගේ විශ්වාසය උසස් කියලා. ආගම කියන්නේ විශ්වාසය. ඒ සෑම පුරවැසියෙකුටම තමන්ගේ ආගම සමාන ලෙස ඇදහිීමේ අයිතිය අපි තහවුරු කරනවා මේ රටේ. ඒ වගේම සංස්කෘතිය. අපිට සංස්කෘතින් ගණනාවක් තිබෙනවා. මේ සංස්කෘතින් විවිධත්වයේ සහිත අපි ඉස්සරහට යන්නේ කොහොමද? තයිපොංගල් දිනේදී දෙමළ හින්දු ගෙදරට ගිහිල්ලා පොංගල් කන්න අපි කැමතියි. අවුරුදු දිනේදී අනෙක් ජාතිකත්වයන් සිංහල ගෙදරකට ඇවිල්ලා කිරිබත් කන්න කැමතියි. රාමසාන් කාලයේදී නෝම්බි අරින වෙලාවට උන්ගේ නිවසට ගිහිල්ලා ඒ කැඳ වේල බොන්න අපි ආසයි. ඒ අපේ සංස්කෘතියෙන්. ඒ සංස්කෘතියෙන් වල විවිධත්වයත් අනන්‍යතාවයත් අපි ආරක්ෂා කළ යුතුයි. අපට කිසිවෙකුට කියන්න පුළුවන්ද දෙමළ කාන්තාවට ඇඟිල්ල දික් කරලා ඔබගේ නළලේ තියෙන තිලකය මකන්න කියලා? අපිට කියන්න පුළුවන්ද මුස්ලිම් කාන්තාවට ඇඟිල්ල දික් කරලා ඔබගේ හිසේ තියෙන පර්දාව ගලවන්න කියලා? අපිට කියන්න පුළුවන්ද සිංහල කාන්තාවට ඇඟිල්ල දික් කරලා ඔබගේ උඩරට සාරිය මාරු කරන්න කියලා? එහෙම කියන්න බෑ. අපි රටක් ගොඩනගන්න ඕන සියලු සංස්කෘතීන් වල අනන්‍යතාවය සහ සියලු සංස්කෘතීන් වල ගරුත්වය පිළිගන්න රාජ්‍යයක් අපි නිර්මාණය කරනවා. ඒක තමයි අපේ රටේ අනාගතය කියලා අපි විශ්වාස කරනවා. අපේ પરම්පරාව යුද්ධ කරගත්තා.
අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. උතුරේ දකුණේ අපේ પરම්පරාවේ මිනිස්සු මිය ගියා. අපේ પરම්පරාව අදත් ගහ ගන්නවා. වෛරයෙන් පෙළෙනවා. අපිට එහෙම රටක් ඕනද? අපි නිර්මාණය කරන්නේ අපේ પરම්පරාව ගහගත්තු ඒ වගේ අපේ પરම්පරාව යුද්ධ කරේ වගේ අත්දැකීම් සහිතව අපේ දරුවන්ගේ પરම්පරාව යුද්ධ නොකර ගන්න සමගියෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙන රටක් නිර්මාණය කිරීම වගකීම ජාතික ජනබලවේගය අපි බාර ගන්නවා. මේ තමයි අපේ රට ගොඩනැගීමේ ස්තම්භ තුන. නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය, වංචා දූෂණ නාස්තියෙන්තර පාලනය, ජාතික සමගිය සහ මහජන ආරක්ෂාව, තහවුරු රාජ්‍ය. මේ ස්තම්භ තුන මෙත තමයි අපේ රට ගොඩනගන්නේ. මේ ස්තම්භ තුන ගොඩනගන්නේ නැතුව කවර ආර්ථික ප්‍රතිපත්ති තිබුණත්, කවර සැලසුම් තිබුණත් අපිට ක්‍රියාත්මක කරන්න බෑ. ගැටුම් තිබෙන රටක් දියුණුවටපත් වෙලා නැහැ. වංචනිකයන් හොරුන් රටක් දියුණු කරලා නැහැ. නීතිය විධානය කඩාවැටිච්ච රාජ්‍යයක් ලෝකේ සංවර්ධනය අත්පත් කරන්නේ. ලෝකේ ඉදිරියට යා හැකි වන්නේ අපට සංවර්ධනය අත්පත් කරගත හැකි වන්නේ මේ මූලික ස්තම්භ තුන තහවුරු කිරීමෙන් විතරයි. ඉන් අනතුරුව අපි අපේ ආර්ථිකයේ ප්‍රතිපත්ති, අපේ අධ්‍යාපන ප්‍රතිපත්ති අපි මේ භූමියේ එළන්න සූදානම්. අපේ ආර්ථික ප්‍රතිපත්ති කවරේද? අපි හිතනවා අප ඉදිරියේ තිබෙන සමාජයත් ජනතාවගේ ජීවිතත් ආර්ථික ශාස්ත්‍රය අපිට පෙන්눔 කරපු දත්තත් සහ තොරතුරු මත අපිට ඉතා හොඳින් පෙන්눔 කරමින් තිබෙනවා අපේ රටට නව සංවර්ධන උපාය මාර්ගයක් අවශ්‍යයි. අවුරුදු 71ක් අනුගමනය කළ මේ සංවර්ධන උපාය මාර්ගයේ අසාර්ථක බව අපේ ඇස් ඉදිරිපිට ඕනෑමටත් වඩා වැඩියෙන් ඔප්පු කොට තිබෙනවා. එනිසා අපේ රට නව සංවර්ධන මාවතකට යොමු කරනවා. කුමක්ද ඒ සංවර්ධන මාවත? ඒ සංවර්ධන මාවත කොන්ක්‍රීට් වනාන්තර නොවේ. ඒ සංවර්ධන මාවත සංවර්ධනයේ හැම පියවරක්ම ජනතාවගේ ජීවිත ඉදිරියට ගෙනෙන සංවර්ධනය. ජනතාවගේ ජන ජීවිතය සමග ගැටගැසුණු ජනතාවගේ ජන ජීවිතය සමග ඒකාබද්ධ වූ නව සංවර්ධන මාවතකට අපේ රට අවතීර්ණ කිරීම සඳහා වූ ප්‍රතිපත්ති රාමුව අපි මෙම වැඩපිළිවෙල තුළ ඉදිරිපත් කොට තිබෙනවා. කරුණු දෙකක් තිබෙනවා ආර්ථිකයේ. එකක් ආර්ථිකයේ ඉහළ තලයේ ගැටලු. දෙක ආර්ථිකයේ පහළ තලයේ ගැටලු. මේවා එකිනෙකට අන්තර් සම්බන්ධයි. ඉහළ තලයේ ණය අර්බුදය, ආනයන අපනයන වෙළඳපොලේ මුහුණ දී තිබෙන ගැටලු, ආදායම් බෙදී යාමේ විෂමතාවය, රාජ්‍ය ආදායම හිගවීම ආදී දත්ත වලින් ඉහළ අර්බුදය අපිට පෙන්වුම් කරනවා. තරුණ තරුණයන්ට රැකියාව නොමැතිකම, පාසලේ පහසුකම් නොමැතිකම, කුසි නිෂ්පාදනවලට නිසි මිලක් නොමැතිකම, නිවාසයක් ඉදිකර ගැනීම සඳහා පරම්පරා දෙකක් විතර ගත කරන්න සිදුවීම, ඉස්පිරිතාලට ගියපුවම බෙහෙත් නැතිකම ආර්ථිකයේ පහළ තලයේ ගැටලු අපිට විද්‍යාමාන කරනවා. දැන් අපිට විසඳුම් අවශ්‍ය කුමකටද? ආර්ථිකයේ ඉහළ මාලයේ ගැටලු වලට වගේම ආර්ථිකයේ පහළ මාලයේ ගැටලු වලට අපිට විසඳුම් අවශ්‍යයි. ආර්ථිකයේ ඉහළ මාලයේ ගැටලු අපි කොහොමද මේ ණය අර්බුදයෙන් ගොඩ එන්නේ? ට්‍රිලියන 11කට වඩා ණය කන්දක් තබාගෙන වාර්ෂික ලැබෙන ආදායම ණය පොලි වාරිකයේ ගෙවන්නවත් ප්‍රමාණවත් නැති රාජ්‍යකින් මේ ණය කන්දෙන් ගොඩ එන්නේ කොහොමද? ඒක අපි දීර්ඝ ලෙස අපේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවත් එක්ක සාකච්ඡා කරා. කොහොමද මේකෙන් ගොඩ එන්නේ? ණය කියන්නේ අපරාධයක් නෙවෙයි. කවුරු හිතනවා නම් ණය අපරාධයක් කියලා, ණය අපරාධයක් නෙවෙයි. ණය ඕනෑම රාජ්‍යයක් ලෝකේ ණය ගන්නවා කරුණු දෙකකට. එකක් ප්‍රාග්ධන අවශ්‍යතාව වෙනුවෙන්, දෙක තාක්ෂණ අවශ්‍යතාව වෙනුවෙන්. අපට අවශ්‍ය වෙන ප්‍රාග්ධන උපයා ගන්න බැරි නම් අපි ණයක් ගන්නවා. අපිට සමහර ශාස්ත්‍රවල තාක්ෂණය නැත්නම් ණය හරහා අපි තාක්ෂණය කැඳවනවා. අන්නේ අවශ්‍යතාවයන් දෙක සපුරා ගැනීම සඳහා වූ ණය ගැනීමේ ප්‍රතිපත්තියකට අපි එකඟයි. කොතෙන්ද අපි ගිහින්නේ? කොතෙන්ද අපි ගිහින්නේ? අපිට විශාල මිනිරම් සම්පතක් තිබෙනවා. අපේ මිනිරම් සම්පතේ මිනිරම් කාබන් ප්‍රතිශතය 90%කට වඩා වැඩි. අපි මෑතකදී කෝප් සභාවට කැඳෙව්වා එම සමාගම. ඔවුන් ප්‍රකාශ කරා අපි මිනිරම් ටොන් එකක් දැන් විකුණන්නේ ඩොලර් 2000ට කියලා. ඒ කියන්නේ මිනිරම් කිලෝ එකක් ඩොලර් 2කට කියලා. හැබැයි මෙතෙන්ට කර්මාන්තශාලාවක් ගෙනල්ලා ඒ යගේ වැඩි කරන්න පුළුවන් නම් අපිට මිනිරම් කිලෝ එකක් විකුණන්න පුළුවන් ඩොලර් 5000ට කිව්වා. එම සමාගම කියපු දත්තමා මේ කියන්නේ. එහෙනම් මෙතෙන්ට අපිට කර්මාන්තශාලාවක් අවශ්‍යයි. මෙතෙන්ට තාක්ෂණයක් අවශ්‍යයි.
එතන ප්‍රාග්ධනයක් අවශ්‍යයි. අන්නේ ප්‍රාග්ධනය සහ තාක්ෂණය වෙනුවෙන් අපි ණය ගන්න සූදානම්. අපේ ඉල්මනයිට්ටේදී ලෝකේ තියෙන වැදගත්ම ඛනිජ වල නිදිය. ලෝකේ සාමාන්‍යයෙන් ඛනිජ වල නිදිය ඛනිජ තිබෙන්නේ 15ත් 20ත් අතර. ලංකාවේ ඛනිජ වල නිදි ඛනිජ තියෙනවා 70ක්. 1957 ඛනිජ වැලි සංස්ථාව ආරම්භ කරලා 2019 දක්වා දැන් අවුරුදු 62ක් මේ වැලි කන්ටේනර් පිටින් ඉන්දියාවට පටවනවා, නැව් වලින් ඉන්දියාවට පටවනවා. අපි එතෙන්ට නව කර්මාන්තශාලාවක් ගෙනවා. එතෙන්ට අපි නව තාක්ෂණයක් ගෙනවා. අපි ලෝකයේ නිර්මාණය කළ හැකි ඉතාමත් මිල අධික ලෝහ වර්ග අපිට එම කර්මාන්තශාලාවෙන් නිෂ්පාදනය කර හැකියි. එතෙන්ට අපි ගේනවා. ඒ වගේම කුරුඳු, ඒ වගේම පොස්පේට් නිදි මෙතෙන්ට අපි ගේනවා. එනිසා මේ ණය ගෙවීම එක ආශ්චර්යයක් නෙවෙයි. අද බලය ගත්ත හෙට ණය ගෙවන්න බෑ. ණය ගෙවී යාමේ ක්‍රමිකව ණය ගෙවී යාමේ සංවර්ධන සලස්මක් අපි ඉදිරිපත් කරනවා. සහතික වශයෙන් අවුරුදු 5ක් 6ක් යනකොට මේ ණය උගුලෙන් ස්ථාවර ලෙසම අපිට ගැලවිය හැකි ආර්ථික සංවර්ධන උපාය මාර්ගයක් අපි සකස් කළා තිබෙනවා. ආනයන අපනයන දපොත් එහෙමයි. අපිට ගත්තොත් ආසන්න වශයෙන් පිටරටින් භාණ්ඩ ආනයනය කිරීම සඳහා 2018 වසරේ ඩොලර් බිලියන 22.2ක් වැය වී තිබෙනවා. පිටරට භාණ්ඩ විකුණලා අපිට හම්බ වී තිබෙන්නේ ඩොලර් බිලියන 11.8යි. ඒ කියන්නේ ඩොලර් බිලියන 11.4ක වෙළඳ ශේෂයක් අපිට තිබෙනවා. ආනයන සහ අපනයන අතර පරතරය ඩොලර් බිලියන 10.4ක් සිදු තත්ත්වයට පත් වී තිබෙනවා. ඒ කියන්නේ ඩොලර් කෝටි 1040ක වෙළඳ ශේෂයේ හිගයක් තිබෙනවා. 1978 දී අපිට ඩොලර් මිලියන 44ක අතිරික්තයක් තිබුණා. 1978 දී අපේ වෙළඳ ශේෂය ඩොලර් මිලියන 44ක අතිරික්තයක් තිබුණු රට අද ඩොලර් කෝටි 1040ක හිගයක් නිර්මාණය කරලා තිබෙනවා. මෙතෙන්ට අපිට උත්තරයක් ඕන. ආකාර දෙකක උත්තර සපයාගත්තේ කියලා අපි විශ්වාස කරනවා. සමහර ඒවා ලෝක වෙළඳ පොලේ නව වෙළඳ පොලක් අපි නිර්මාණය කරගන්න ඕන. අනික් පැත්තෙන් ආනයනයේ සමහර දේවල් අපි සීමා කරන්න ඕන. සමහර දේවල් අපිට පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අපේ කිරි අවශ්‍යතාවෙන් 90ක් විතර ආනයනය කරනවා. අපි ලුණු අවශ්‍යතාවෙන් 56ක් ආනයනය කරනවා. අපි මිරිස් අවශ්‍යතාවෙන් 72ක් විතර ආනයනය කරනවා. අපි කුරක්කන් ගේනවා. අපි සියඹලා ගේනවා. සියඹලා ගේනවා. විශ්වාස කරන්න. ඒවට අපි ඩොලර් වැය කරන්න ඕනේ. එන සමහර ශේෂ්ත්‍ර අපිට පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම අලුත් වෙළඳ පොලක් අපි හදන්න ඕන. මේ ආනයන අපනයන අර්බුදයෙන් අපි ගොඩ එනවා. වෙළඳ පොලේ ඇති වී තිබේ. ඊළඟ රාජ්‍ය ආදායම හීනවීම. ඇති තරමට බදු ගහලාද රාජ්‍ය ආදායම දල ජාතික නිෂ්පාදනයේ 15% සීමාවෙ තියාගන්න උත්සාහ කරමින් තිබෙනවා. මෙතනින් මේ 15% යන රට ඉස්සරහට යන්න බෑ. රාජ්‍ය ආදායම ඉහළ දැමීම සඳහා නව ව්‍යවසායක පැලැන්තියක් අපි අපේ රටේ නිර්මාණය කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පැලැන්තියක් පරම්පරාවක් අපි නිර්මාණය කරන්න ඕනේ මේ රටේ. එහෙම නැත්නම් අපිට මේකට අරුබුදයට උත්තර හොයාගන්න බෑ. අපි අපේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක උම්මාදයක් හදනවා. ඒක උම්මාදයක්. තරුණයන් එතෙන්ට එනවා. ඒ ව්‍යවසායකට කැමති වෙනවා. ඔවුන්ට දත්ත මාර්ගෝපදේශනේ ආණ්ඩුව විසින් ලබා දෙනවා. ඔවුන්ට විදේශීය වෙළඳපොළක් අවශ්‍ය විදිහට දත්ත සකස් කරනවා. ඒ සඳහා අපේ තානාපති සේවාව මුළුමනින්ම අපි ප්‍රතිසංස්කරණය කරනවා. මොකද්ද අපේ තානාපති සේවාවට තිබෙන්නේ? ඇමරිකන් එක්සත් ජනපදයේ තානාපති කාර්යාලයකට ලංකාවේ ගොඩක් වැඩ තිබෙනවා. ආණ්ඩුව හදන්න තිබෙනවා. ආණ්ඩු පෙරලන්න තිබෙනවා. නායකයෝ හදන්න තිබෙනවා. පනත් සම්මත කරලා දෙන්න තියෙනවා. ඇමරිකන් එක්සත් ජනපදයේ වැඩි රාජ්‍යයන්ට අපේ රටවල් වල තානාපති කාර්යාල වලට ගොඩක් වැඩ තියෙනවා. අපේ තානාපති කාර්යාලවලට එහෙම වැඩ තියෙනවා. වෙන රටවල් වල පනත් හදන්න, පක්ෂවල නායකයෝ තෝරන්න, ආණ්ඩුව හදන්න එහෙම කාර්යයක් නෑ. අපේ තානාපති සේවාව ප්‍රධාන වශයෙන්ම අපි අපේ ආර්ථිකයේ නව වෙළඳ පොළවල් සොයා ගැනීමේ විභවයක් සහිත ආයතනයක් බවට පරිවර්තනය කරනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පරම්පරාවක් නිර්මාණය කරනවා. ඒ හරහා අපි විදේශ විනිමය උපයා ගැනීම අපේක්ෂාවක් අපිට තිබෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණය අපේ රාජ්‍ය තාමත් හොඳ විභවයක් තියෙන තැන. ඇමරිකන් එක්සත් ජනපදයේ පෙන්ටගනේ මුදුකාංග පද්ධතියේ කොටසක් නිර්මාණය කරේ ලංකාවේ සමාගමක්. එංගලන්තයේ කොටස් වෙනද පොලේ මුදුකාංග පද්ධතියේ කොටසක් නිර්මාණය කරේ ලංකාවේ සමාගමක්. ඩුබායි රාජ්‍යයේ E-government ව්‍යාපෘතියේ
කොටසක් නිර්මාණය කරේ මෘදුකාංග පද්ධතිය ලංකාවේ සමාගම. අපේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෘදුකාංග පද්ධතිය නිර්මාණය කරේ සිංගප්පූරු සමාගම. මොකද සිදු වී තිබෙන්නේ? එනිසා අපි විශ්වාස කරන විශාල විභවයක් අපිට තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. අපි හිතනවා ඩොලර් බිලියන 15ක ආර්ථිකයක් තොරතුරු තාක්ෂණය හරහා නිර්මාණය කරගත හැකියි කියලා. අපි නව තරුණ පරම්පරාවට ආරාධනා කරනවා. ඔබගේ හැකියාව, ඔබගේ දැනුම තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ඉතාමත් වේගින් ඉදිරියට යාම සඳහා උපයෝග කරගන්න. ඒ සඳහා රජය විසින් ලබා දී යටිතල පහසුකම්, රජය විසින් ලබා දී අනිකුත් සියලු පහසුකම් අපි නිර්මාණය කරන්න ලෑස්තියි. ඒ නිසා තොරතුරු තාක්ෂණයේ ලෝකයේ වෙළඳ පොලෙන් විශාල පංගුවක් අත්පත් කරගන්න රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කළ හැකි කියන විශ්වාසයක් අපිට තිබෙනවා. අපිට මේ ඩොලරය කඩා වැටීම, මේ ඩොලරයෙන් අපි හිර වී තිබෙන හිරවිල්ලෙන් අපිට මිදෙන්න පුළුවන් වේවි කියලා දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ ඉහළ මාලයේ ගැටලු අපිට විසඳිය හැකියි. ඊළඟ ආර්ථිකයේ පහළ මාලයේ ගැටලු. මා කියන්නේ ඉහළ මාලයේම ප්‍රකාශනයක් තමයි පහළ මාලය. කෙසේ වුවත් කොහොමද අපි ජනතාවගේ ජන ජීවිතය උඩට ගියන්නේ? අද අපේ රටේ ජනතාවගෙන්, ග්‍රාමීය ජනතාවගෙන් බහුතර ප්‍රමාණයක් ග්‍රාමීය ණයගැතිභාවයේ හිරකරුවන් බවට පත් වෙලා තිබෙනවා. විශාල චක්‍රයක් බවට පත් වී තිබෙනවා. මාස 6 ලෝන් තිබෙනවා. මාස 6න් අයට වාරික ගෙවිතු ලෝන් තිබෙනවා. කන්නේ එනකොට කන්නේ යල් කන්නේ ආදායම ගන්නකොට ඒ ආදායම විශාල පංගුවක් ණය වාරිකයට ගෙවන්න සිදු වී තිබෙනවා. මහා කන්නේ ආදායම ගන්නකොට ඒ ආදායම විශාල පංගුවක් තමන්ගේ ණය වාරික වෙනුවෙන් ගෙවීමට සිදු වී තිබෙනවා. අද අපේ රටේ ග්‍රාමීය ජනතාව මුහුණ දී තිබෙන විශාලතම ගැටලුව ග්‍රාමීය ණයගැතිභාවය. මේකෙන් මේ රටේ ජනතාව මුදව ගන්න ඕන. අද යාපනයේ දිස්ත්‍රික්කයේ වැඩිම සිවිදි විහානි කර ගැනීම සිද්ධ වෙන්නේ ග්‍රාමීය ණයගැතිභාවය හේතු කොටගෙන. ඒ නිසා අපි සහතික වශයෙන් ග්‍රාමීය ජනතාව මුහුණ දී තිබෙන මේ ණයගැතිභාවයෙන් ගොඩගත යුතුයි. ඒ පිළිබඳව අපි සහතිකයක් දෙනවා. අවුරුදු 3ක් 4ක් යනකොට අපේ ජනතාව ණයගැතිභාවයෙන් මුදවා ගැනීමේ සැලැස්මක් අපි ඉදිරිපත් කරනවා. ඒ කොහොමද? කොහොමද ඒ සැලැස්ම? ඒ සැලැස්මන් කවරක්වත් නෙවෙයි. ඒ සැලැස්ම තිබෙන්නේ ග්‍රාමීය ජනතාව නියැලෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කිරීමෙන්. කුසකර්මාන්ත සංවර්ධනය නොකොට ගොවි ජනතාවගේ ජීවිතය ඉහළ නංවන්න බෑ. ඔවුන්ගේ ආර්ථික ප්‍රභවය ඒක. දීවර කර්මාන්තය දියුණු නොකොට දීවර ජනතාවගේ ජීවිත තත්ත්වය උසස් ඉහළට ගේන්න බෑ. කුඩා තේවතු හිමියාගේ, කුරුඳු වගාව කරන කෙනාගේ, ගම්මිරිස් වගාව කරන කෙනාගේ ඒගොල්ලන්ගේ ජීවිතය ඉදිරියට ගෙන හැකි වන්නේ ඔවුන් නියැලෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කිරීමෙන් විතරයි. එනිසා අපි සැලැස්මක් නිර්මාණය කරනවා. ග්‍රාමීය ජනතාවන් නියැලෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කිරීම. එනිසා අපේ කුෂ්ඨකාර්මික ප්‍රතිපත්තිය අපි විශාල සැලසුමක් හදලා තිබෙනවා. එහි අපේ ඉලක්කය බවට පත් වෙන්නේ අරමුණු කීපයක් අතර ප්‍රධානම අරමුණක්. ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදනයන් සඳහා සාධාරණ මිලක්. පාරිභෝගික ජනතාවට කුසි නිෂ්පාදන සඳහා ස්ථාවර මිලක්. අද අපේ රටේ මොකද සිදු වී තිබෙන්නේ? ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලැබෙන්නේත් නැහැ. පාරිභෝගික ජනතාවට ස්ථාවර මිලක් ලැබෙන්නේත් නැහැ. මේක ආර්ථික ගැටලුවක්. දෙහි කිලෝයක රුපියල් 40ට බහිනවා. ඒ දෙහි මේ අවුරුද්දේ රුපියල් 400ට නගිනවා. කැරට් කිලෝයක රුපියල් 60ට බහිනවා. ඒ අවුරුද්දේම කැරට් එක රුපියල් 400ට නගිනවා. කැරට් කිලෝ එක. මේ විශාල මිල උච්චාවචන සිද්ධ වෙනවා. ලෝකේ කිසිදු රටක මෙවැනි මිල උච්චාවචන සිද්ධ වන්නේ නැහැ. ඒ නිසා පාරිභෝගික ජනතාවට ස්ථාවර මිලක් ලබා දීම සඳහා වූ ගොවි ජනතාවට සාධාරණ මිලක් ලබා දිය යුතු කුෂිකාර්මික නව පරිවර්තනයක්, නව නවෝදයක් අපේ රටේ නිර්මාණය කරනවා. ඒකට අපිට විශාල වැඩ පිළිවෙලක් අපි ඉදිරිපත් කළා තියෙනවා. ඔවුන්ගේ බීජ පිළිබඳ ප්‍රශ්නේ, ඔවුන්ගේ වතුර පිළිබඳ ප්‍රශ්නේ, ඔවුන්ගේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නේ. මා දන්නා මේ දවස්වල ගොඩාක් දේශපාලන වේදිකාවේ කතා කරනවා රටේ සම්පත් විකුණන්නේ නැහැ කියලා. හැබැයි මේ ආණ්ඩුව ඔක්කොම රටේ සම්පත් වික්කා. ඒකේ වැදගත්ම සම්පත් තමයි අපේ ඉඩම් සම්පත. මොණරාගල අක්කර දහස් ගණන් ඇමරිකානු සමාගම් වලට ලබා දී තිබෙනවා. පොළොන්නරුවේ හම්බන්තොට පොළොන්නරුවේ සෝමවති චෛත්‍ය ගාව අක්කර 5000ක් ඇමරිකානු ඩෝල් සමාගම් ලබා දුන්නා. ඉංගිණිමිටියේ ජනතාවගේ ඉඩම් සමාගම් වලට ලබා දුන්නා. අපි සමාගම් වලට ලබා දී තියෙන සියලු ඉඩම් යලි පවරාගෙන ගොවි ජනතාවගේ තුන්වෙනි පරම්පරාවේ දරුවන්ට ගොවිතැන් කරන්න අපිට දෙනවා. ඒ වගේම කුෂ්ඨකර්මාන්ත අපේ ප්‍රධාන ප්‍රශ්නයක් ඉඩම්. අපිට හොඳ ඉඩම් පරිහරණ සැලැස්මක් අවශ්‍ය වී තිබෙනවා. අද අපේ රටේ භූමියෙන් 11% තියෙන කුසි බිම්.
මේ 11%ක් තවම වශයෙන් අපි ආරක්ෂා කරගන්න ඕනකම තිබෙනවා. ඒ නිසා අපි ඉතාමත් ශක්තිමත් ඉඩම් පරිහරණ සැලැස්මක් සකස් කරලා එය පාර්ලිමේන්තුවේ නීතියක් කරා අනුමත කරගන්න. කිසි කෙනෙකුට ඉඩම් පරිහරණ සැලැස්මට ප්‍රතිපක්ෂ කටයුතු කරන්න බෑ. අපිට මේ සිදුවීමින් තිබෙන කුමක්ද? වේගයෙන් අපේ කුසබිම් අහිමි වෙමින් තිබෙනවා. මා දන්නවා පහුගිය දවස්වල ගියපුවර කුඩා නිවාස ව්‍යාපෘති සිද්ධ වුණේ කුමක්ද? ඔබ ගියොත් ඇඹිලිපිටිය අඩිසීය පාරේ ඇඹිලිපිටියේ සිට සූර්යවැවට අඩිසීය පාර ගියොත් දෙපැත්තේ තිබුණ මොනවද? අපි පොඩි කාලේ ඉගෙන ගත්තු නේද? ඒ කලාපයට ආවේනික නේද කටු පඳුරු සහිත ලදුමින්. අද මොනවද තිබෙන්නේ? කුඩා නිවෙස්. මේ අරබුදේ නිර්මාණය වෙ තිබෙනවා. ඒක විශාල ගැටුම් ගණනාවක් නිර්මාණය කරලා තිබෙනවා. අලි මිනිස් ගැටුම නිර්මාණය වී තිබෙනවා. අද ගොවි ජනතාවගේ වගාවන් හානි වෙමින් තිබෙනවා. ජීවිත හානි වෙමින් තිබෙනවා. 2015 ජනවාරි මාසයේ සිට 2017 ඔක්තෝබර් මාසය දක්වා ඒ මාස 34 අපේ රටේ අලි 304 දෙනෙක් 384ක් ඝාතනය වී තිබෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් 1:3 අනුපාතයකට අලි මැරෙනවා. එක මිනිස් ඝාතනයක් සිද්ධ වුණොත් අලි ඝාතන 3ක් සිද්ධ වෙනවා. මේ පරිසරය අපිට විතරද අයිති? මේ ජීවීන් අප පමණක්ද? මේ ව්‍යසනය නතර කරන්න ඕනේ නැද්ද? මේ ව්‍යසනය නතර කර හැකි වන්නේ තාමත් විධිමත් ඉඩම් පරිහරණ සැලැස්මක් අපි නිර්මාණය කරනවා. කොහෙන්ද වනජීවි කලාපේ? කොහෙද වන සංරක්ෂණ කලාපේ? කොහෙද නිවාස ඉදි වෙන්නේ? කොහෙද නගර ඉදි වෙන්නේ? කොහෙද මන්මාවත් තිබෙන්නේ? කොහෙද කුසිබීම්? මේ සැලැස්ම කිසිසේත්ම බින්දින්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ ඉඩම් පරිහරණ සැලැස්මට අනුරූපී වන පරිදි නිවාස සැලැස්මක් අපි සකස් කරන්නේ. ඒ ඉඩම් පරිහරණ සැලැස්මට අනුරූපී වන පරිදි නගර නිර්මාණ සැලැස්මක් අපි සකස් කරන්නේ. කිසිසේත්ම තමන්ගේ දේශපාලන උවමනාවන් මත තමන්ගේ ආසනයේ කැලෑ කපලා පදිංචි කරවන්න, කැලෑ කපලා කර්මාන්ත හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. ඒ රටේ සම්පතක් ලෙස මේ ඉඩම් ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලට අපි අවතීර්ණ වෙනවා. එඳ කුසි කර්මාන්තයන් එවැනි පැති ගණනාවක් පිළිබඳව අපි අවධානය යොමු කරලා තිබෙනවා. ඊළඟ දීවර කර්මාන්තේ. අපි දන්නවා අපේ රටේ දීවර කර්මාන්තේ මොකද සිදු වී තිබෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් බහුදින යාත්‍රාවක් මුහුද ගිහිල්ලා මාළුවන්ට නේද මාසයක කාලයක් යනවා. ලෝකේ කොහෙද මාසයක් ගිහිල්ලා මාළු අල්ලන්නේ? මම එක දීවරයකින් ඇහුවා ඔබ වසරකට බහුදින යාත්‍රාව මුහුදේ කී දවසක් යනවද කියලා. ඔවුන් කිව්වා අවස්ථා 10ක් යනවා කිව්වා. ඒ කියන්නේ මාස 10ක් මුහුදේ. මාස 2යි ගෙදර. සමහර විට බිරිඳ කියනවා ඇති මුහුදේ හිටියනම් හොඳයි කියලා. සාධාරණද මේක? ලෝකේ කොහෙවත් මෙහෙම තත්වයක් නැහැ. මොකද්ද මේ කරන්නේ? සාමාන්‍යයෙන් ඔය යන්නේ මුහුදු ගිල්ල කරන දේ තමයි කොට කැබල්ලක් හොය යන අපද්‍රව්‍ය. ඒ අපද්‍රව්‍ය දියසෙවල බැඳිනවා. ඒවා කඳ කුඩා මාළු වෙනවා. ඒ කුඩා මාළු කඳ ලොකු මාළු වෙනවා. ඒ මාළු කඳ තව මාළු වෙනවා. ඉතින් කොට කෑල්ල සම්බන්ධ කරගෙන මාළු ජනපදයක් හැදෙනවා. මේ දීවරයා මොකද කරන්නේ? ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුදේ මේ කොට කෑල්ලක් හොය යනවා. ලැජ්ජ වෙන්න ඕන මේ පාලකයෝ අපේ රටට. අද ඉන්දියාවේ සෑමර දීවර වරායකම පාන්දර 4 වෙනකොට තිරේ වැටෙනවා. මාළු ගැවසෙන කලාපයේ කොහෙද? එහි මුහුදේ උෂ්ණත්වය කුමක්ද? රළවල තත්ත්වය කුමක්ද? හුලං හමන දිශාව කවරේද කියලා ස්ක්‍රීන් එකේ වැටෙනවා. දීවරයන් ඒක දිහා බලාගෙන මහ මුහුදේ යනවා. අපිට මොකද වී තිබෙන්නේ? ඉමක් කොනක් නොපෙනෙන මහ මුහුදේ කොට කැලලක් හොය යනවා. අපි අපේ දීවර කර්මාන්තයට නව තාක්ෂණය ගෙනල්ලා නේද? විශේෂයෙන්ම මාළු ඉන්න තැන බෝට්ටුව දියඹට දාන්න කලින් තොරතුරු දෙනවා. මේ කර්මාන්තයක් නිර්මාණය කරනවා. අද ඉන්දියාව තමන්ගේ මහ මුහුදේ වර්ග කිලෝමීටරයකින් අවුරුද්දකට මාළු ටොන් 2ක් ගන්නවා. මාළු කිලෝ 2000ක් ගන්නවා ඉන්දියාව වර්ග කිලෝමීටරයකින්. අපේ මුහුදේ වර්ග කිලෝමීටරයක අපි නෙලන්නේ මාළු කිලෝ 900යි. තාප්ප ගහලා නැහැ මුහුදේ. නේද? දැල් වැටක් ගහලා නැහැ. එහා පැත්තේ ගන්නවා ටොන් 2ක්, මේ පැත්තේ ගන්නේ ටොන් 0.9. ඒ නිසා මේක වර්ධනය කරන්න පුළුවන්. ඒ සඳහා නව තාක්ෂණය අපි දීවර කර්මාන්තයට ඇතුළු කරනවා. ඒක අපේ ඉතාම ප්‍රමුඛ ක්ෂේත්‍රයක්. මොකද අපේ රටේ සාමාන්‍ය පුරවැසියෙකුගේ දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවය ග්‍රෑම් 78ක් වුණ. සාමාන්‍ය ග්‍රෑම් 78ක් වුණ දවසකට ප්‍රෝටීන් මිනිහෙකුට. මොකද ග්‍රෑම් මේක නිෂ්පාදනය කරන ශක්තිය කැලරි 5යි. ඉතින් ප්‍රෝටීන් ග්‍රෑම් 78ක් වුණ. හැබැයි අපේ රටේ සාමාන්‍යගේ කීයද? ප්‍රෝටීන් ග්‍රෑම් 38යි.
සාමාන්‍යයගේ මා කියන්නේ ඉහළම සහ පහළම අයට ගත්තාම නේද පහළම අයට මම හිතන්නේ දවසට ප්‍රෝටීන් ග්‍රෑම් 20ක්වත් ලැබෙන්නේ නැහැ. ශක්ති කැලරි 100ක්වත් ලැබෙන්නේ නැහැ. ඒ පුරවැසියන් කවුද? ඒ පුරවැසියන් මේ සමාජයට යෝග්‍ය වෙවිද? අපේ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්යතුමා ඉන්නවා. ඔබ දන්නවා ප්‍රෝටීන් නුනතාවේ මොනතරම් ගැඹුරු ප්‍රශ්න ඇති කරාවිද? ඒ නිසා මේ මත්ස්‍ය සම්පත අපි නෙලාගන්නේ දීවර කන්පාන්තයේ දීවර ජනතාවගේ ජීවන තත්ත්ව උසස් කිරීම සඳහා පමණක් නෙවෙයි රටේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය නිසි පරිදි ලබා දීම සඳහා වූ දීවර සලස්මකට අපි මේ රට යනවා. කුඩා කර්මාන්තේ අපි දන්නවා ගම්මිරිස් වගාවේ අද මොකද සිදු වී තිබෙන්නේ? අපිට ඉන්දියානු නිදහස් වෙළඳ කිවිසුම අනුව අපිට බදු වලින් තොරව ඉන්දියාවට අපේ ගම්මිරිස් සැවීමේ හැකියාව තිබුණා. ගිවිසුම ගැන වෙන විවාද තියෙන පුළුවන්. හැබැයි ඒක අපිට ලැබිච්ච අවස්ථාවක්. අපිට බදු රහිතව අපේ ගම්මිරිස් ඉන්දියාවට යවන්න පුළුවන්. දැන් ඉන්දු ලංකා නිදහස් වෙළඳ කිවිසුම අවසන් කළ අවුරුදු 20ක් වෙලා තිබෙනවා. හැබැයි මේ පාලකයන්ට බැරි වුණා. ඒ ඉන්දියානු වෙළඳපොළ ඒක විශාල වෙළඳපොළක්. අපේ වෙළඳපොළ ඇවිල්ලා සාමාන්‍යයෙන් ගත්තොත් දවසකට බඩු ගන්න බඩු විකුණන්න වෙළඳපොළට එන්නේ ලක්ෂ 38යි. දවසට වෙළඳපොළ තියෙන ලක්ෂ 38යි. ඉන්දියාවේ කෝටි 38 ඉක්මවනවා. විශාල වෙළඳපොළක් තිබෙනවා ඉන්දියාවේ. ඒ වෙළඳපොළේ පංගුවක් අපි අත්පත් කරගන්නවා. ඒ සදා ඉතා වැදගත් ශේෂ්ත්‍රයක් අපිට ඒ ගිවිසුම හරහා නිර්මාණය වුණා. අපිට මොකද වුනේ? අවුරුදු 20ක් ගිහිල්ලා අපිට නිදහස් වෙළඳ ගිවිසුම හරහා ගම්මිරිස් වන්න පුළුවන් බදු රහිතව. කරුංගා යවන්න පුළුවන් බදු රහිතව. අපේ පාලකයන් ඒකට සංවර්ධන සැලැස්මක් ඇදුවේ නැහැ. මොකද කරේ ජාවාරම්කාරවන්ට දීලා වෙන රටවල වලින් ගම්මිරිස් ගෙනල්ලා අපේ ගම්මිරිස් වලට කලවම් කරලා ඉන්දියාවට පැටවුවා. අර නිදහස් වෙළඳ ගිවිසුමට. අපේ ගම්මිරිස් තමයි තාම සුවඳවත් සහ ගුණවත් සාරයේ තියෙන ගම්මිරිස් අපේ. ලෝකේ ගම්මිරිස් පිළ කඩා වැටෙන අපිට. ඉතින් මේ ජාවාරම් වල ප්‍රතිඵල මම දැක්ක එක්කෙනෙක් ඇවිල්ලා කියන අපි ප්‍රතිඅපනයන නතර කරමු. ප්‍රතිඅපනයන නෙවෙයි ප්‍රශ්නේ. ජාවාරම. මම දැක්කා මේ මැතිවරණ වේදිකාවල. මැතිවරණ වේදිකා දෙකේම මේ ගම්මිරිස් ජාවාරමට අහුල්ලු අය ඉන්නවා. මෙමය සිදු වී තිබෙන්නේ. ඒ නිසා අපි ප්‍රතිපත්තියක් සම්පාදනය කරනවා. අපේ රටේ කුරුඳු ගම්මිරිස් ඇතුළු සුළු අපනයන භෝග සඳහා ලෝක වෙළඳපොලේ අපිට තියෙන වටිනාකම අත්පත් කරගන්න. අපේ තේත් එහෙමයි. තේ පිළිබඳ විවාදයක් තිබෙනවා. සමහර අය අපිට ඉදිරිපත් කරන තේ පිළිබඳව අපි තේ පිළිබඳ ලෝක වෙළඳපොළට යන්න ඕන. high quality high price. වැඩි ගුණයක් වැඩි මිලක්. එක යෝජනාවක්. තව යෝජනාවක් තිබෙනවා. අපිට බැරිද තේවල හබ් එක බවට පත් වෙන්න. තේවල කේන්ද්‍රස්ථානය බවට පත් වෙන්න. ලෝකෙන් තේ ගෙනල්ලා අපනයන කරන රාජ්‍ය බවට මේක පත් කරන්න බැරිද? ඒතර අපිට තිබෙන මේ කරුණු දෙකම පිළිබඳ සැලකිල්ලක් කරන්න. මං කියන එක අපි විසින් විසඳුව එකක් නෙවෙයි. විසඳිය යුතු එකක් නෙවෙයි. මම ඒක කියනවා. ඒ ශේෂ්ත්‍ර වලට අදාළ කණ්ඩායම් එක අපි විධිමත් ලෙස සාකච්ඡා කරලා මේකෙන් රටට ගෙන යා හැකි හොඳම තැන අපි තීරණය කරන්න සූදානම්. ඒක අපේ ඉලක්කයක් බවට පත් වෙනවා. ඒ නිසා ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වූ ආර්ථික උපාය මාර්ගයකට අපේ රට පරිවර්තනය කරනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් අධ්‍යාපනය. අද අධ්‍යාපනයේ සිදු වී තිබෙන දේ තමයි. අද ඒක දෙමව්පියන්ටත් බරක් වෙයි තිබෙනවා. අද ඒක දරුවන්ටත් බරක් වී තිබෙනවා. මේ අධ්‍යාපනයෙන් අපි නිර්මාණය කරන්න කවර පුරවැසියද? තෙතමනයක් නැති, ලෙන්ගතුකමක් නැති, අනිකාගෙන හැඟීමක් නැති, පොදු එකිනෙකාගේ අනන්‍යතාවයෙන් පිළිගන්න සූදානම් නැති මැසින් එක නට් එකක් වගේ දරුවෝ අපි හදනවා. දරුවෝ හදලා ඉවරලා අපේ අම්මලා කියනවා අපේ කාලේ වගේ නෙවෙයි දැන් හැදෙන දරුවෝ කියලා. යන්ත්‍ර එහෙම තමයි. එනිසා මේ අධ්‍යාපනයේ ව්‍යසනයක් ඇති වෙයි. කොච්චර ව්‍යසනයක්ද? මට මේ ළඟදී හම්බුණා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධානම රසායන විද්‍යාව පිළිබඳ පෞද්ගලික ගුරුවරයා. ඔහු කිව්වා ඔහුගේ පන්තියේ ළමයි 1000 ඉන්නවා 2000 ඉන්නවා කියලා. හැබැයි ඌ ඒ අතර කිව්වා තේරුම් ගන්න මේ ව්‍යසනයේ ස්වභාවය. ළමයි 1000ක් ඉන්න පන්තික අඩුම වශයෙන් ළමයි 50ක්වත් මාසිකව මානසික වෛද්‍යවරයෙක් ගහමු වෙන්න යනවා කිව්වා. හැමදාම මාස් 5ක් ක්ලිනික් යනවා. මානසික ආතතිය. මේ අධ්‍යාපනයේ මේ දරුවන්ට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ දරුවන්ට මේක විශාල බරක් වී තිබෙනවා. දරුවන්ට ළමා කාලය හිමි වී තිබෙනවා. දරුවන්ට ජීවිතය හිමි වී තිබෙනවා. ඒ නිසා අපි යලි ළමයිට ළමා කාලය ලැබෙන දෙමව්පියන්ට බරක් නොවන දරුවා සමාජ සත්වයක විදියට හදන මිනිස් බැඳීම් තේරුම් ගන්න පරිසරයත් එක්ක තියෙන බැඳීම් තේරුම් ගන්න මිනිසුන්ගේ හැඟීම් තේරුම් ගන්න ළමයෙක් අපි නිර්මාණය කරන්න ඕන. කවියක් රස විඳින්න පුළුවන්, ගීතයක් රස විඳින්න පුළුවන්, නවකතාවක් රස විඳින්න පුළුවන්. නව තරුණ පරම්පරාවක් අපිට අවශ්‍ය නැද්ද?
ඒක පටන් ගන්න ඕන අපි අධ්‍යාපනයේ. ඒ නිසා අපේ සංවර්ධන සැලැස්මේ සැබවින්ම ගත්තොත් අපේ සංවර්ධන උපාය මාර්ගයේ ප්‍රමුඛතාවය අධ්‍යාපනය. අපි හිතනවා අධ්‍යාපනය තමයි අප රට ගොඩනැගීමේ මාවත. එහෙම නෙවෙයිද? අපි බැලුවොත් සිරගත වූවන්ගේ වැඩිම පංගුව O level අසමත්. මද්ද්‍රව්‍ය වලට හුරු වූ අයගෙන් වැඩිම පංගුව සාමාන්‍ය පෙළ අසමත්. නූගත් රේඛාවේ පහළින් ඉන්න අයගෙන් වැඩිම පංගුව නේද? ඒ කියන්නේ නූගත් රේඛාවේ පහළින් ඉන්න අය ඒ වගේම දුප්පත්කමිනුත් පහළින් ඉන්නවා. ඒ නිසා අධ්‍යාපනය සහ මේ සමාජ සංවර්ධනයට ඉතාම සමීප බැඳීමක් තිබෙනවා. ඒ නිසා අපේ රට සංවර්ධනය කළ හැකි වන්නේ අධ්‍යාපනය අපේ ප්‍රමුඛතම ශාස්ත්‍ර බවට පරිවර්තනය කරගන්න. එහිදී අපි අද අධ්‍යාපනයේ පාසලේ නිවිති වෙන පාසලෙන් එළියේ යලි අපි අපේ ප්‍රතිපත්ති අනුව වසර 2-3ක් යනකොට අධ්‍යාපනයේ යලි අපි පාසල වෙත ගෙන එන අධ්‍යාපනයක් මේ රටේ නිර්මාණය කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ගත්තොත් අපි නේද දෙමව්පියන්ට බර අයින් කරනවා. අධ්‍යාපනය ආණ්ඩුවේ බරක් බවට අපි පරිවර්තනය කරනවා. මේක අපේ සලස්ම. ඒ වගේම සෞඛ්‍ය ප්‍රතිපත්ති නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් අපි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් කරනවා. අපි ක්‍රීඩා ප්‍රතිපත්ති. අපි විශේෂයෙන් අපේ රටේ නම අපේ ඉතාමත් අපේ සුගත් තිලකරත්න ධාවන සූර්යා ඒ වගේම තවත් ක්‍රිකට් ක්‍රීඩාවේ නියුණු අය ක්‍රීඩා අමාත්‍යාංශ විශාල පරිපාලන කණ්ඩායමක් අපි මේ පිළිබඳව විශාල සාකච්ඡා කරා. අපේ රටේ ක්‍රීඩාවේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? අපේ රටේ ක්‍රීඩාව කියලා කියන්නේ රැකියාව සඳහා සුදුසුකමක්. මෙතන තමයි ක්‍රීඩාව තිබෙන්නේ. හයියෙන් දිව්වොත් පොලිසියට. උස පැන්නොත් හමුදාවට. ක්‍රීඩාව කියන්නේ ඒක නෙවෙයි. කට්ටිය හිතනව නේද? දුවලා ගිහිල්ලා නේද අර්ජුන එලෝසියස් සල්ලයි කියලා. අර්ජුන මහින්ද්‍ර. එහෙම කරන්න බෑ. ක්‍රීඩාව කියන්නේ රැකියාවක සුසුකමක් නෙවෙයි. ක්‍රීඩාව කියන්නේ නිරෝගී සම්පන්න ජීවිතය සඳහා අවශ්‍යතාවය. ඒ නිසා අපේ රටේ මොකද කරන්න ඕන? ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරන්න ඕන. අපිට අපේ පොඩි කාලේ ක්‍රීඩා සංස්කෘතියක් තිබුණා. හැම ගමකම වොලිබෝල් ක්‍රීඩාංගණයක් තිබුණා. ගංග ගාව දරුවෝ ගංගේ ගොඩ මිගට පීනුවා. වැව ගාව දරුවෝ වැවේ ගොඩ මිගට පීනුවා. ගෝයන් කපුවට පස්සේ වෙලේ ක්‍රිකට් ගැහුවා බෝල ගැහුවා. අද එහෙම සංස්කෘතියක් එහෙම සංස්කෘතියක් නැහැ. අද ක්‍රීඩාව සහතිකයක් සඳහා සීමා වී තිබෙනවා. ඉතින් මොකද වෙලා තිබෙන්නේ? ලෙඩවරින් පිරිච්ච ජාතියක් නිර්මාණය වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා අපේ රටේ අවුරුදු 20ට වඩා වැඩි පුරවැසියන්ගෙන් 25% කවර වර්ගයේ හෝ බෝ නොවන රෝගිකින් පෙළෙනවා කියලා. ලෙඩ ජාතියක් හැදුවා. එනිසා අපේ ප්‍රතිපත්තිය මේ ලෙඩ ජාතිය සුවපත් කිරීමේ ප්‍රතිපත්තියකට අපි මෙම ප්‍රතිපත්තියේ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරනවා. ක්‍රීඩාව කියන්නේ සංස්කෘතියක්. ක්‍රීඩා සංස්කෘතියක් අවශ්‍යයි. සෙල්ලම් කරන එක සංස්කෘතියක්. අපි වෙසක් එකට පන්සල් යන එක සංස්කෘතිය. වෙසක් එකට කූඩු වෙලන සංස්කෘතිය. તો සංස්කෘතිය බවට පත් වුණාම අපි කොතන ජීවත් වුණත් මොන වයසේ ජීවත් වුණත් අපි ඒ ක්‍රීඩාවේ සංස්කෘතියත් එක්ක ගැට ගැහෙනවා. ඒ නිසා ලෝකයේ ක්‍රීඩාවේ උළෙලවල පවත්වන්නේ ක්‍රීඩා තරඟ නිර්මාණය කරන්නේ ක්‍රීඩා සංස්කෘතියක් වෙනුවෙන් අපි ඒ නිසා නව ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කරනවා. ඒ වගේම අපේ රටේ සාහිත්‍ය කලාවේ නව ප්‍රබෝධයක් නිර්මාණය කරනවා. ඒක අධ්‍යාපනයත් එක්ක සම්බන්ධව මම කලින් කිව් පරිදිම ඒ ශාස්ත්‍රය පිළිබඳව අපි විශේෂ අවධානය යොමු කොට තිබෙනවා. ඒ නිසා මේ ලෙඩ වී තිබෙන ජාතිය මේ දුප්පත් භාවයට පත් වී තිබෙන අපේ රට අසරණ භාවයට පත් වී තිබෙන අපේ ජනතාව ඉතාමත් හොඳ ජීවිතයක් හොඳ රාජ්‍යයක් බවට පත් කිරීමේ සැලැස්ම අපි සතුව තිබෙනවා. ඒ සැලැස්ම තමයි අපි ඔබට අද ඉදිරිපත් කරනු ලබන්නේ. එතකොට බොහෝ අය අපෙන් අහන ප්‍රශ්නයක් තිබෙනවා. ඇත්ත ඕගොල්ලන්ගේ සැලසුම් හොඳයි. ඕගොල්ලෝ කියන ඒවා හොඳයි. හැබැයි ඕගොල්ලන්ගේ මේවා කරන්න ඉන්නේ කවුද? මේවා කරන්න ඉන්නේ කවුද කියලා අහනවා. මා මේ රටේ පුරවැසියන්ට වගකීමෙන් කියනවා ඔය රට පාලනය කරපු ඔක්කොටම වඩා හොඳට මේ රට පාලනය කරන්න පුළුවන් කණ්ඩායමක් අප සතු වෙන්නේ. ඔවුන්ගේ මුදල් ඇමතිවරු කවුද? චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ මුදල් ඇමති ඇය. මහින්දගේ ආණ්ඩුවේ මුදල් ඇමති ඔහු. රනිල්ගේ ආණ්ඩුවේ මුදල් ඇමති රවි දැම්මංගල. මා පුද්ගලික කිසිවක් ඔවුන් ගැන කියන්නේ. හැබැයි අපි හිතනවා ඔවුන් ඔක්කොටම වඩා ආර්ථික පිළිබඳව, ඒ විෂය පිළිබඳව, ජනතාවගේ වමනාවන් පිළිබඳව අත්දැකීම් සහිත අපි සතුව විශාල කණ්ඩායමක් ආර්ථිකය බාර ගැනීම සඳහා ඉන්නවා. අපේ රටේ සාහිත්‍ය කලාවේ ප්‍රබෝධයක් නිර්මාණය කරනවා. මම විශ්වාස කරනවා. අද සාහිත්‍ය කලා ශාස්ත්‍රයේ ඉන්න ප්‍රමුඛතයන්ම
අපි මේ වේදිකාවේ ඉන්නේ. මේ අපි ඉදිරිපිට ඉන්නේ. මොවුන්ගෙන්තර සාහිත්‍යයක් අපේ රට තිබේද? මොවුන්ගෙන්තර සංස්කෘතියක් අපේ රට තිබේද? ඒ නිසා ඒ ශාස්ත්‍රය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන දැවැන්තම සම්පත අපි ගාව තිබෙනවා. ඊළඟ අධ්‍යාපනය. මා හිතන ලංකාවේ අධ්‍යාපනය පිළිබඳව විශාල පරීක්ෂණ වලට සම්බන්ධ වුණු අපේ පීඨාධිපතිවරු අපි මම දන්නවා අපි අධ්‍යාපන ප්‍රතිපත්ති කමිටුවේ සභාපතිවරයා බවට පත් වුණේ මොරටු විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපතිවරයා. ඊට වඩා කවරෙක්ද වුණා. ඒ නිසා අධ්‍යාපනය දරුවන් එක ගැටුණු දරුවන්ගේ ජීවිතේ තේරුම් ගත්තු අධ්‍යාපනයේ ලෝකේ නව ප්‍රවණතා තේරුම් ගත්තු ඉතාමත් හොඳ අධ්‍යාපනය පිළිබඳව කණ්ඩායමක් මේ රට ගොඩනැගීම සඳහා අපි සතු ඉන්නවා. දුෂ්කර්මාන්තය ගත්තා නේද? අපි සතු වෙනවා. ඒතර කට්ටිය කෙනම ගත්තා. ආරක්ෂාවට නෑනේ ඔයගොල්ලෝ ගාව. නේද ආරක්ෂාව. ඉතින් ආරක්ෂාවට තමයි ඕනෑම රාජ්‍යයක හමුදාවක් ඉන්නේ පොලිසියක් ඉන්නේ. දේශපාලකයෙක් වගකීම ඒ හමුදාව පොලිසිය විධිමත් ලෙස මෙහෙවීම. ඒ නිසා වුන් ඉතාමත් විධිමත්ව මෙහෙවන්න පුළුවන් අත්දැකීම් සහිත විශාලතම කණ්ඩායම අපි සතු ඉන්නේ. දැන් බලයට පත්වෙච්ච කණ්ඩායම් පොලිසිය උපයෝග කරගත්තේ කුමටද? තමන්ගේ හිතවාදීන්ගේ පරීක්ෂණ යට කරන්න. තමන්ගේ හිතවාදී ගෝලයක් අල්ලගත්තොත් බේරගන්න. තමන්ට හිතවාදී ලෙස පොලිස් ස්ථානාධිපතිවරු මාරු කරන්න. එහෙම ආරක්ෂක කණ්ඩායමක් අපි ගාව නැහැ. ඒගොල්ලෝ ගාව ඉන්නේ. හැබැයි අපි ගාව ඉන්නේ මහජනයාගේ ආරක්ෂාවත්, රටේ ආරක්ෂාවටත් විය හැකි අනතුරු කල්තියා පුරෝකථනය කර ඒකට ලැබෙන වාර්තා ඉතා හොඳින් අධ්‍යයනය කර ආරක්ෂාව මෙහෙවිය හැකි කවර දිසාවටද කියලා උපදෙස් ලබා දී හැකි කණ්ඩායමක් අපි සතු වෙනවා මෙහෙවන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නේ. මොකද රට හදන්න. ඒ නිසා මේ සෑම ශාස්ත්‍රයකම මේ වැඩපිළිවෙල බාර ගන්න පුළුවන් කණ්ඩායමක් අප සතු ඉන්නවා. අපි විශ්වාස කරනවා මේ කණ්ඩායමට මේ රට ගොඩනගන්න පුළුවන් බව. ඒ නිසා මම නැවතත් කියන්නේ රටක් ගොඩනගනවා කියලා කියන්නේ තනි පුද්ගලයෙක්ගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නෙවෙයි. මා ඉන්ද්‍රජාලිකයෙක් නෙවෙයි. සමහර අය ඉන්ද්‍රජාලිකයෙක්. මැජික් කාරේ මම ආපුවාම මෙහෙම මම නෙවෙයි අපි. මේ රට ගොඩනැගීම යනු සාමික මිනිස් ක්‍රියාකාරීත්වයක ක්‍රියාදාමයක්. මිනිස් සමූහයක් එකතු වෙලා තමයි රටක් ගොඩනගන්න පුළුවන්. මානවයා මේ තරම් ජයග්‍රහණ අත්පත් කරන් තිබෙන්නේ සාමික ක්‍රියාකාරීත්වයෙන්. එදා දඩේම කරනකොට තනියම දඩේම කරන්න ගියා නම් අද මානවයා නැහැ. මානවයා එකට එකතු වෙලා තමයි දඩේම කරගත්තේ තමන්ගේ పూర్ව මානව අවධියේ සිටම. මේක සිද්ධ වෙන්නේ. එනිසා රටක් ගොඩනැගීම යනු සාමික මිනිස් ක්‍රියාකාරීත්වයක්. මා යනු එම සාමික මිනිස් ක්‍රියාකාරීත්වයේ කොටස්කරුවෙක්. එසේ නැතුව ඉන්ද්‍රජාලිකයෙක් නොවේ. ඊළඟ අපෙන් අහනවා මේවට සල්ලි කොහෙන්ද කියලා. මම එකක් දෙකක් කියන්නේ. එයා ලංකේගේ පාඩුව බිලියන 142යි. කෝටි 14200යි. ඉස්පිරිතාල තිබෙන්නේ 650යි. හැම ඉස්පිරිතාලයකටම නේද ආසන්න වශයෙන් ගත්තොත් කෝටි 25 ගානේ දෙන්න තිබ්බා. සල්ලි නේද? ගිය අවුරුද්දේ තෙල් සංස්ථාවේ පාඩුව, සිපෙට්කෝ එකේ පාඩුව බිලියන 104යි කෝටි 10400යි. විදුලි බල මණ්ඩලයේ පාඩුව බිලියන 29යි කෝටි 2900යි. මේ සෑම ආයතනයක්ම ලාභ ලබන ව්‍යාපාර බවට පරිවර්තන කළ හැකි අපිට ආදායම උපයා ගන්න පුළුවන්. ඒ නිසා මේ රාජ්‍ය ආයතන වලට කරන සියලුම දේශපාලන පත්වීම අපි නතර කරනවා. රාජ්‍ය ආයතන මෙහෙවිය හැකි වන්නේ ඒ පිළිබඳ නිපුණතාවය තිබෙන, ඒ පිළිබඳ කළමනාකරණ හැකියාව තිබෙන, ඒ පිළිබඳ දැක්ම තියෙන කණ්ඩායම් වල තමයි අපේ රජයේ සියලු ආයතන බාර දෙන්නේ. අද බාර දෙන්නේ පෙරදුණු සංවිධායකයට, අයියාවුත් මල්ලිට, ගොඩක් අය. නේද? තාත්තාවුත් බෑනට මෙහෙම තමයි රාජ්‍ය ආයතන මේවන්නේ. අපි මේ තත්ත්වය වෙනස් කරලා මේ රාජ්‍ය ආයතන අපේ රටේ ජනතාවට සේවය සපයන මහජනයාගේ ධනෙ නාස්ති නොකරන වෙනුවට මහජනයාට ධනෙ උත්පාද කරන ආයතන බවට පත් කරනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන ඉතරයි. අපි දැකලා තියෙන වඩු කූඩේ අවුරුදු දහස් ගණනක් තිස්සේ වඩු කුරුල්ලා වඩු කූඩේ බඳින්නේ ওই විදිහට. තව අවුරුදු 100ක් ගියත් වඩු කුරුල්ලා වඩු කූඩේ බඳින්නේ ওই විදිහට. අපි දැකලා තියෙනවා මී වදේ. අවුරුදු දහස් ගණනක් තිස්සේ මී මැස්සා මී වදේ බඳින්නේ ওই විදිහට. තව අවුරුදු දහස් ගණනක් ගියත් මී මැස්සා මී වදේ බඳින්නේ ওই විදිහට. අවුරුදු 71ක් මේ රට පාලනය කරා මේ පාලකයෝ. තව අවුරුදු 50ක් පාලනය කරත් මේ විදිහටම තමයි.
ඔච්චරයි. ඒ නිසා මේ වෙනස් කිරීමේ කාර්යභාරය අපි කාටත් පැවරී තිබෙනවා. ඒ වෙනස් කිරීම සඳහා මේ රටේ සියලු පුරවැසියන්ට අපි ආරාධනා කරනවා. ලෝකයේ ඉදිරියට ගමන් කරමින් තිබෙන්නේ අභියෝගයේ හමුවේ අත්වල් බැඳගෙන අකුලගෙන හිටපු මිනිසුන්ගෙන් නෙවෙයි. ලෝකයේ ඉදිරියට ගමන් කරමින් තිබෙන්නේ අභියෝගයන් හමුවේ පලා ගියපු මිනිසුන්ගෙන් නෙවෙයි. ලෝකයේ ඉදිරියට ගමන් කරමින් තිබෙන්නේ අභියෝගයන් ජයග්‍රහණය කිරීම සඳහා නිර්භය ධෛර්ය සම්පන්නව ඉදිරියට ආපු මිනිසුන්ගෙන්. බය හමුවේ ඇකිලිමින් හිටියානම් අභියෝගය හමුවෙන් හැකිලිමින් හිටියානම් මිනිස් සංහතිය අද මෙතන නැහැ. මිනිස් සංහතිය මේ සියලු ජයග්‍රහණත්පත් කරන් තිබෙන්නේ බය හමුවේ අභියෝගයන් හමුවේ ඒවා ජයග්‍රහණය කරන්න ශක්ති සම්පන්න ඉදිරියට ආපු මිනිසුන්ගෙන්. මම විශ්වාස කරනවා මේ ඇති වී තිබෙන අභියෝගය ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රබලතම ව්‍යාපාරය ජාතික ජනබලවේගය අපි ගොඩනගා තිබෙනවා. මෙම ජාතික ජනබලවේගය වටා මේ රටේ සියලු පුරවැසියන්ට අපි ආරාධනා කරනවා. පාරම්පරික ඔබගේ පක්ෂ අත්හරින්න. පක්ෂ කියන්නේ ඥාතිත්වයක් නෙවෙයි. පක්ෂ කියන්නේ වාසගමක් නෙවෙයි. පක්ෂ කියන්නේ උරුමයක් නෙවෙයි. අපි හැම පුරවැසියම පුරවැසියන් ලෙස කල්පනා කරමින් මේ විනාශ වූ පැරණි ගතානුගතික දේශපාලන වෙනුවට නව දේශපාලනයකට නොවැම්බර් මාසයේ 16 වෙනිදා මේ රට විවෘත කරමු කියලා ආරාධනා කරමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. you